ආයුබෝවන් උසස් පෙළ ජීවිත විෂය නිර්දේශයේ 10 වෙනි ඒකකය විවාහාර ජීව විද්‍යාවයි. මේ ඒකකයේ යටතේ නිපුණතා මට්ටම 10.1.2 පිළිබඳවයි අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. උද්‍යාන භෝග භාවිතයන් අන්වේෂණය කිරීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උද්‍යාන භෝග වශයෙන් සැලකන්නේ මොනවද? උද්‍යානයක පවතිනවා පළතුරු භෝගයන්, ඒ වගේම විසිතුරු භෝග තිබෙනවා, ඒ වගේම එළවලු භෝග පවත්වා ගන්න පුළුවන්, ඒ වගේම මල් සහිත භෝග පවත්වා ගන්න පුළුවන්. මෙන්න මේ උද්‍යාන භෝග පිළිබඳව, ඒ භාවිතයන් පිළිබඳව අන්වේෂණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා කුඩා දරුවන් රැකබලා ගන්නා වූ ස්ථාන පවතිනවා. අපි මොන්ටිසෝරියක් කියලා කිව්වොත් එවැනි ස්ථානයක කුඩා දරුවන් විතර ආරක්ෂාකාරීව ඉතාමත් උවමනාවෙන් රැකබලා ගැනීමක් සිදු වෙනවා. මේ ස්ථානයේදී දරුවන්ව ක්‍රමානුකූලව සමාජානුයෝජනය කරමින් පාසල් අධ්‍යාපනයට සූදානම් කිරීමක් තමයි සිදුවන්නේ. අනේ ඒ ආකාරයට විශේෂයෙන් භෝග ශාකයන් සකස් වෙන්න පුළුවන් තවන් තුල ඒ පැල තවන් වල බලාපොරොත්තු වෙනවා ඒ භෝග ශාකයන් ක්‍රමානුකූලව සකස් කර ගැනීම, විශේෂයෙන් වර්ධනය කර ගැනීම. අපි දන්නවා තවානක් වශයෙන් සැලකන්නේ වෙනත් ස්ථානයක සිටුවීම සඳහා නුමෙරු ශාක බීජ පැල නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන විශේෂ ස්ථානයක් වශයෙන් සැලකනවා. ඉතින් තවානක බලාපොරොත්තුව තමයි ඒ නොමේරු ශාක, ඒ වගේම බීජ පැල හොඳින් සකස ගැනීම. ඔබ දකිනවා මේ රූපසරහනේ පැල තවානක් පවතින ආකාරය. මේ පැල තවාන එලිමහන් පරිසරයේ පවතින පැල තවානක්, එක ළඟ ශාක රාශියක් ලැබෙනවා. ඒ වගේම මෙවැනි පැල තවාන් වලින් බලාපොරොත්තු වෙනවා උසස් ශාක, උසස් ගුණාංග සහිත ශාක නිපදවා ගැනීම. අපි දන්නවා මේ පැල තවාන් විවිධ ස්ථානවල පවත්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දක්වන්නේ වනාන්තරයක් ආශ්‍රිතව පවතින පැල තවානක්. මොකද වනාන්තරයේ තියෙන බීජ පැල කිරීමෙන් පැල ලබා ගන්න පුළුවන්. එවැනි පැල සහිත පැල තවානක් තමයි මේ ඔබ දකින්නේ. අපි දන්නවා ඒ වනාන්තරයේ පවතින ශාක ආරක්ෂා කර ගැනීමේදී ඒ බීජ පැල කරලා පැල ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව පැල නැවත හඳුන්වා දෙන්න පුළුවන් වනාන්තර වලට. ඒ වගේම අවශ්‍ය නම් පාරිභෝගිකයන් ලබදී මිලදී ලබා ගන්න පුළුවන් මේ පැල තමන්ගේ ඉවත්තේ පැල කර ගැනීම සඳහා. ඒ අනුව පැල තවානක් මේ අපි දකිනවා විශේෂ වනාන්තරයක් ආශ්‍රිතව පවතින පැල තවානක්. පැල තවානක ප්‍රධාන අවශ්‍යතාවය සලකා බැලුවොත් නැවත වගාව සඳහා නිරෝගී වගේම ශක්තිමත්, ඒ වගේම සමව වැඩුණු පැල ලබා ගැනීම, ඒ වගේ බීජ පෙරවහණයට, පෙරව වර්ධනයට අවශ්‍ය ප්‍රසස්ත තත්ත්ව සලසා දීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ තවානකින්. අපි දන්නවා තවන් කළමනාකරණය සිදු කළ යුතු වෙනවා. මේ තවානක් කළමනාකරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ආලෝක කළමනාකරණය කියලා කියන්නේ. මොකද ආලෝකය ඉතා වැදගත් සාධකයක් වෙනවා මේ පැල ඇටිවලට, පැලවලට, ඒ වගේම සමහර ශාකවලට අඩු ආලෝක ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ සෙවන ප්‍රිය කරන ශාක තිබෙනවා නම් ඒ සෙවන ප්‍රිය කරන ශාකවලට අඩු ආලෝක තත්ත්වයක් ලැබෙන්නට අවශ්‍යයි. ඒ වගේම පාංශු කළමනාකරණය. මේ පසේ තියෙන සංඝටක පාංශු වයනය, පාංශේ ස්වභාවය, ඒ පසේ ස්වභාවය නිසි පරිදි පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. අපි පාංශු කළමනාකරණයේ සරලව සලකන්න පුළුවන්. ඒ වගේම ජල කළමනාකරණය. අපි දන්නවා ඒ තවානකට ඉතාමත්ම ක්‍රමවත්ව නොඅඩුව ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම පවිත්‍ර ජලය. ඒ කියන්නේ අප ජලය යොදා ගන්න බෑ. ඒ වගේම යොදා ගන්න වෙන්නේ පවිත්‍ර ජලය. ඉතින් ජල කළමනාකරණයක් අවශ්‍ය වෙනවා. හොඳින් ජලය සැපෙන්නට අවශ්‍යයි තවානකට. ඒ වගේම පලිබෝධ සහ රෝග පාලනය. අපි දන්නවා පලිබෝධකයන් කියන්නේ කවුද කියලා. පලිබෝධකයන්සේ අපි සලකන්නේ කිසියම් වගාවකට ආර්ථික හානිය ලබා දෙන ඒ ජීවින්ට අපි සලකනවා පලිබෝධයන් කියලා. ආර්ථික හානි පමුණවන ඒ ජීවින්ට පොදුවේ පලිබෝධයන් කියලා සලකනවා. ඔබ දන්නවා කෘමීන් තමයි බහුල වශයෙන් පලිබෝධයන් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපි දන්න බැක්ටීරියාවන්ගෙන්, ඒ වගේම දිලීර වලින්, ඒ වගේම වෛරස් වලින් යම් රෝගී තත්ත්වයන් දකින්න පුළුවන්. ඒ රෝග තත්ත්වය පාලනය කිරීමත් අවශ්‍ය වෙනවා මේ තවානකදී. ඒ වගේම තවානේ ව්‍යුහය ස්ථානයන් වෙනස් කරන්න පුළුවන්. ඒක පොලි ටනල් එකක් වශයෙන් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් net house එකක් වශයෙන් තියාගන්න පුළුවන්. ඒ තවානේ ව්‍යුහයත් පවතින ස්ථානීය අනුව
වෙනස් කර ගන්න සිදු වෙනවා. ඒ පරිසර තත්ත්වයන් පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ආලෝක කළමනාකරණයේ වැදගත් වන්නේ කෙසේද කියන තත්ත්වය සලකා බැලුවොත් මේ බීජ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍යයි ආලෝකය. ඒ වගේම බීජපැල වර්ධනයට ආලෝකය අවශ්‍ය වෙනවා. කැපූ කොටස් වලින් මුල්ලද්දවා ගැනීමේදීත් ආලෝක තත්ත්වය බලපානවා. විශේෂයෙන්ම අපි ආලෝක තත්ත්වයේ ගුණාත්මක භාවය සලකා බලන්නේ තරංග ආයාමයට අනුවයි. තරංග ආයාමය අනුව අපි දැන් නිල් සහ රතු ආලෝක ගැන අපිට අවබෝධයක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී වැදගත් වෙන්නේ බෙහෙවින් නිල් සහ රතු ආලෝකයයි. ඒ වගේම ආලෝකය ලැබෙන කාල පරාසයත් සලකා බලන්න පුළුවන්. පලිබෝධ සහ රෝග පාලනය සඳහා වැදගත් වන්නේ කුමක්ද කියලා සලකා බැලුවොත් විශේෂයෙන්ම මා කලින් සඳහන් කළා පලිබෝධයන් පිළිබඳව ගුණාත්මක බවින් වැඩි අස්වැන්නක් නිෂ්පාදනය බලාපොරොත්තු වෙන්න අපිට පලිබෝධකයන්ගෙන් බලපෑම ඉවත් කරන්න සිදු වෙනවා. ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට ඒ වගේම නිරෝගී පැල නඩත්තු කර ගැනීමේදීත් පලිබෝධ මර්ධනය වැදගත් වෙනවා. විශේෂයෙන්ම පලිබෝධ නාශක භාවිතයක් සිදු වෙන අවස්ථානුකූලව. අපි දන්නවා පලිබෝධයන් මර්ධනය කිරීමට විවිධ ක්‍රමයන් පවතිනවා. ජීවිතාත්මක ක්‍රමයන් පවතිනවා. ඒ වගේම අපි සලකා සම්ප්‍රදායික ක්‍රම තිබෙනවා. ඒ වගේම තමයි භෞතික ක්‍රම සහ රසායනික ක්‍රම. මේ විවිධාකාර පලිබෝධ මර්ධන ක්‍රමයන් පවතිනවා. ඉතින් වඩා සාර්ථක ක්‍රමය තමයි මේ ක්‍රම සියල්ලම සමෝදානය කරමින් සමෝදානික පාලනයක් සිදු කරගන්න එක. විශේෂයෙන්ම ඒ සමෝදාන පාලනය කිරීම තමයි අවශ්‍ය වන්නේ. තවානකිත වැදගත්ම ජල කළමනාකරණය ඒ වගේම ආර්ද්‍රතාවය පාලනය කරගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි කැපූ ශා කොටස් වලින් මුල්ලද්දවා ගැනීමට ඒ වගේම පැල වර්ධන යාමනයට අතවශ්‍යම ජල කළමනාකරණය වැදගත් වෙනවා. ඉතින් ජල සම්පාදන ක්‍රමයේ රඳා පවතින ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශයේ තියෙන ස්වභාවික තත්ත්වය මත. ඉතින් විශේෂයෙන් පස් වර්ගයේ බලපානවා, භූමියේ ආනතිය බලපානවා, ඒ වගේම ජල සම්පාදනය කළ යුතු භෝග වර්ගයත් බලපානවා විශේෂම ජල සම්පාදන ක්‍රමයේ සඳහා. ඉතින් අපි සලකා බලමු මේ වගාකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු තුනක් පිළිබඳව. ඔබ දන්නවා වගාකරුවන්ට මූල්‍යමය දිරිදීමනා අවශ්‍ය වෙනවා. ඉතින් වගාවක් ආරම්භ කරන්න පළතවානක් ආරම්භ කිරීමට මූල්‍යමය දිරිදීමනා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ප්‍රචාරණ ද්‍රව්‍ය ඊටාම් ගුණාත්මක බවින් වැඩි රෝපණ ද්‍රව්‍යයන් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒවායේ හිඟතාවයේ බලපාන ගැටලුවක් හැටියට. ඒ වගේම තමයි ගැළපෙන තාක්ෂණික ක්‍රම ඒ වර්ධක තත්ත්ව පිළිබඳ දැනුමක් නොතිබීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේ නව තාක්ෂණයට ප්‍රවේශයක් නොමැති වීමත් ප්‍රශ්නයක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ නව තාක්ෂණي ලබා ගැනීම අවශ්‍ය වෙනවා මේ පළතවාන සඳහා වගාකරුවන්ට. ඉතින් අපි තාමත්ම සැලකිල්ලක් දක්වන්න දේ තමයි තවානකට පොහොර සපයන ආකාරය. විශේෂයෙන්ම අපිට ඒක පොහොර භාවිතයක් කරන්න පුළුවන්. පවතින භෝග ශාකයේ අවශ්‍යතාවය අනුව තමයි මේ පොහොර වර්ගය තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබ දන්නවද මේ පොහොර කියන්නේ මොනවද කියලා? පොහොර කියලා කියන්නේ වගාව සඳහා පස්සට අවශ්‍ය කරන ඛනිජ පෝෂක ලබා දෙන ප්‍රභවයන්. මේ පොහොර වර්ග තියෙනවා ඒක පොහොර භාවිතය කරන්න පුළුවන්, මිශ්‍ර පොහොර භාවිතය කරන්න පුළුවන්. මම සඳහන් කරලා තියෙනවා විශේෂම යූරියා, ඒ වගේම ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් තිබෙනවා, මියුරේට් පොටෑෂ් තිබෙනවා. මේ ඔක්කොම ඒක පොහොර සලකන්න පුළුවන්. ඒ වගේම පවතින පරිසත්වයන් සලකා බැලීම අවශ්‍ය වෙනවා පොහොර සැපීමේදී. ඉතින් ඔබට ඉතා වැදගත් රූපරාමුවක් දකින්න සලස්සලා තියෙනවා. යූරියා කියන පොහොර වර්ගයේ රසායනික පොහොර වර්ගයක්. විශේෂයෙන්ම යූරියා ස්පටික වශයෙන් සුදු පාට ස්පටික වශයෙන් දකින්න පුළුවන්. යූරියා වල බෙහෙවින් ලබා දෙන මූලද්‍රව්‍යන්නේ නයිට්‍රජන් මූලද්‍රව්‍යයි. අපි දැනගන්න අවශ්‍යයි නයිට්‍රජන් ලබා දීම සඳහා පොහොර දෙවර්ගයක් ලංකාවේ භාවිතා වෙනවා. විශේෂයෙන් යූරියා භාවිතා වෙනවා, ඒ වගේම ඇමෝනියම් සල්ෆේට් භාවිතා වෙනවා. ඒ වගේම වීලි කලාපයේදී නම් අතවශ්‍යම ඇමෝනියම් සල්ෆේට් තමයි ගැලපෙන්නේ. මොකද වීලි භාවයත් එක්ක ඇමෝනියම් සල්ෆේට් තරමක් ආම්ලික පොහොර වර්ගයක්, ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වීලි කලාපයට. හැබැයි තෙත් කලාපයට නම් ඇමෝනියම් සල්ෆේට් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද තෙත් කලාපයේ පස්සේ ස්වභාවයෙන්ම ආම්ලිකයි. ඒ අනුව ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර වර්ගයක් තෙත් කලාපයට ගැලපෙන්නේ නැහැ. ඉතින් යූරියා තමයි ගැලපෙන්නේ තෙත් කලාපයට. ඊටාම සාර්ථක නයිට්‍රජන් ලබා දෙන පොහොර වර්ගයේ අපි සලකන්නේ යූරියා. ඔබ දකිනවා මේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් රූපරාමුව. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්
විශේෂයෙන්ම ෆොස්ෆරස් ලබා දෙන රසායනික පොහොර වර්ගයක්. ඒ වගේම තමයි මීරට පොටෑෂ් කියන පොහොර වර්ගයේ පොටෑසියම් ලබා දෙන පොහොර වර්ගයේ මීරට පොටෑෂ්. ඉතින් මේ පොහොර වර්ග අපි සලකා බලන්නේ ඒක පොහොර වශයෙන් සලකනවා. මොකද අදාළ වෙන ඛනිජ පෝෂකයේ තමයි ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ. යූරියා වලින් නයිට්‍රජන් ලබා දෙනවා, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වලින් ෆොස්ෆරස් ලබා දෙනවා, මීරට පොටෑෂ් වලින් පොටෑසියම් ලබා දෙනවා. ඔබ දැකලා තියෙනවා වෙළඳ පොලේ ලබා ගන්න පුළුවන් නිල් කැට, ඒ වගේම රතු කැට, ඒ වගේම දම් කැට කියන පොහොර වර්ගයන්. ඔබ දන්නවා දැනටමත් මේ නිල් කැට, දම් කැට සහ ඒ වගේම රතු කැට කියන පොහොර වර්ගයන් භාවිතා වෙන්නේ මල් වගාව සඳහා කියලා. ප්‍රධාන වශයෙන් මල් ඇති කර ගැනීමේදී මල් ලබා ගැනීමට ඒ භෝග ශාකයන්ට, විසුතුරු ශාකයන්ට මේ නිල් කැට, දම් කැට වගේ පොහොර භාවිතා කිරීම සිදු වෙනවා. අත වශයෙන්ම මේ නිල් කැට, දම් කැට කියන පොහොර වලින් සෙමින් තමයි ඛනිජ පෝෂක නිකුත් කරන්නේ. ඊටාම සෙමින් කාලයක් තිස්සේ පෝෂකේ මුදා හරිනවා පසට. ඒ වගේම මිශ්‍ර පොහොර වර්ගයක් සිය සලකන්න අවශ්‍යයි. ඉතින් නිල් කැට, දම් කැට කියලා කියන්නේ මිශ්‍ර පොහොරක්. ඉතින් ඒක සුළු වශයෙන් තමයි මේ මුදා හැරීමක් සිදු කරන්නේ බාහිරයට. නමුත් අපි සලකා බලන්න ඕනේ අදාළ ශාකයේ පෝෂණ අවශ්‍යතාවය කුමක්ද කියලා. උණුතාවයක් පේනවා නම් අපි අනිවාර්යයෙන් මේ උණුතාවය සලකා බලලා අදාළ පොහොර වර්ගයේ තීරණය කරන්න ඕනේ. ඒ අතින් යූරියා මෙන්න මේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වගේ පොහොර වර්ගයන් තා වැදගත් වෙනවා. අදාළ ඛනිජ පෝෂකය සොයා බලමින් ලබා දෙලි අඩුපාඩු සපුරන්න පුළුවන් නිසා. ඊටම වැදගත් වූ මාතෘකාවක් තමයි ආරක්ෂිත වගාව කියලා කියන්නේ. ඒ කියන්නේ තත්ත්වයන් පාලනය කරලා, ඒ කියන්නේ පාලනය කළද පරිසර තත්ත්ව යටතේ භෝග වගා කරන්න පුළුවන්. ඉතින් ඊට වැදගත් වෙනවා මේ තත්ත්ව පාලනය කිරීම. දැන් ස්වභාවික පරිසරයේ භෝග ශාක ලැබෙනකොට තත්ත්ව පාලනය කිරීම හරි අසීරුයි. ස්වභාවික පරිසරයේ පවතිනකොට තත්ත්ව පාලනය කිරීම තමයි අසීරුයි. නමුත් ඉතා සීමිත අවකාශයක ඒ තත්ත්වයන් පාලනය කරලා අපිට වගාවක් කරගන්න පුළුවන්. එවැනි වගාවන් අපි සලකන්නේ ආරක්ෂිත වගාවන් හැටියටයි. ඒ බාහිර තත්ත්ව පාලනය කිරීම ඉතා අසීරු බව සඳහන් වෙනවා. ඒ වගේම ආරක්ෂිත ආවරණය තුළ තත්ත්ව පාලනය කිරීම ඉතාමත් පහසු වෙනවා. විශේෂයෙන්ම මේ ආරක්ෂිත වගාවන් තුළ අපි බලාපොරොත්තු වෙනවා උෂ්ණත්වය පාලනය කරගන්න, ඒ වගේම ආර්ද්‍රතාවය පාලනය කරගන්න. ඉතින් මෙන්න මේ තත්ත්වයන් දෙක ඉතා වැදගත් වෙනවා භෝග වගාවන් සඳහා. විශේෂයෙන්ම අපි දන්නවා සමහර අවස්ථාවලදී පරිසරයේ තත්ත්වයන්, දේශීය තත්ත්වයන් ගැලපෙන්නේ වගාවන්ට. දැඩි වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්, අධික සුළං ධාරාවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, දැඩි නියඟයක් තියෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවලදී අපිට ආරක්ෂිත වගාවක් වශයෙන් පවත්වා ගත්තොත් අපේ භෝග ශාකයට, පළතුරු ශාකය වගේම විසුතු ශාක විනාශ නොවී පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා විශේෂම වැදගත්කමක් තමයි මේ අහිතකර දේශගුණ තත්ත්වයන් යටතේ වත් සාර්ථක වගේ උසස් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ආරක්ෂිත වගාව මගින්. ඉතින් ඔබට දකින්න සලස්වනවා වැදගත් රූපරාමු පෙළක්. විශේෂම ආරක්ෂිත වගාවන් සිදු කරන අවකාශ 3ක් ඔබට නම් කරන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. හරිතාගාර තියෙනවා, ඒ වගේම හරිත ගෘහය කියලා කියන්න පුළුවන් ඒකට. ඒ වගේම පොලිටනල්ස් තියෙනවා. ඒ වගේම තමයි සෙවන සහිත දැල් ආවරණ තියෙනවා. ඉතින් මේ අවස්ථා තුනම, මේ අවකාශයන් තුනම අපි සලකනවා ආරක්ෂිත වගාවන් සිදු කළ හැකි අවකාශයන් 3ක් හැටියට. ඉතින් හරිතාගාරය ගැන සලකා බැලුවොත් හරිතාගාරයක ඉතාමත්ම හොඳින් සංවිධානය වෙච්ච තත්ත්වයන් තමයි තිබෙන්නේ. ජල කළමනාකරණය, උෂ්ණත්ව පාලනය කරන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් සාමනය පාලනය වෙනවා. ඒ වගේ තත්ත්වයන් සියල්ලම මැනවින් පාලනය කරපු අවකාශයක් වශයෙන් සලකන්න පුළුවන් හරිතාගාරයක්. මේ හරිතාගාරයක වහලේ සඳහන් දක්වලා තිබෙන්නේ වීදුරු. ඒ වීදුරු වලින් තමයි වහල සාදලා තියෙන්නේ. ඒ වගේම අභ්‍යන්තර අවකාශය හොඳින් පාලනය කරලා තියෙනවා. ඒ තත්ත්ව පාලනය කිරීම තුළ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේ සෞම්‍ය කලාපික රටවල් වල අපි දන්න ශීත ඍතුවක් ලැබෙනවා. ඒ ශීත ඍතුවේදී සාර්ථක වගාවක් කරගන්න පුළුවන් මෙන්න මේ හරිතාගාර තුල. ඒ තත්ත්වයන් සියල්ලම පාලනය වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි මේ තවත් ආරක්ෂිත ගෘහයක සලකන්න පුළුවන් මේ පොලිටනල්ස් කියන්නේ. පොලිතින් වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරපු අවකාශයක්. විශේෂයෙන්ම මෙතෙන්දී උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය මගින් පාලනය වෙනවා. ඒ වගේම තමයි ආරක්ෂිත අපි දන්නවා තවත් සෙවන සහිත දැල් සහිත net houses තියෙනවා. ඒ වගේනොත් විශේෂම ආලෝකය
පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පලිබෝධකයන්ගේ පැමිණීම පාලනය කරගන්න පුළුවන්. ඔබ දකිනවා ඉතා විශාල මහා පරිමාණයේ පර්යටන කියන අවකාශයක් මේකේ අභ්‍යන්තරයේ ශාක හොඳට වැවිලා තියෙන බව පැහැදිලි වෙනවා. ඉතා සාර්ථක ලෙස වගාවක් මේ තුල ක්‍රියාත්මක වෙන බව තමයි පැහැදිලි වෙන්නේ. මේ තාමත් විශාල ප්‍රමාණයේ මහා පරිමාණයේ පර්යටන අපි අධ්‍යයනය කරන්න ඕන විශේෂයෙන්ම පර්යටන එකක ස්වභාවය කුමක්ද කියන එක විවෘත වීම දොරටුවක් තියෙනවා. ඒ වගේම කවාකාර ස්වභාවයක් තිබෙනවා. සමස්ත අවකාශයේම පොලිතින් වලින් තමයි ඝන පොලිතින් එකකින් තමයි ආවරණය වෙලා තිබෙන්නේ. ඉතින් වීලි කලාපේ මෙවැනි පර්යටනස් පවත්වා ගැනීමේදී සැලකිල්ලක් දක්වන්න ඕනි. උෂ්ණත්වය ගොඩාක් අධික වෙනවා නම් ඉතින් වා කවුළු කීපයක් තබා ගන්න සිදු වේවි ඒ අවශ්‍යතාවය අනුව. ඔබ දකිනවා තා සාර්ථකව රූපරාමුවක්. මේ රූපරාමුවෙන් පැහැදිලි වෙන්නේ හරිතාගාරයක අභ්‍යන්තර ස්වභාවයයි. විශේෂයෙන්ම මේ වීදුරු සහිත ආවරණයක් කුටීරයක් තුළ ක්‍රමවත්ව භෝග ශාක පවත්වා ගන්නවා. ඒ වගේ මනා ජල කළමනාකරණයක් පවතින බවත් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රියයි මේ net houses කියන ඒවා. දැල් වලින් ආවරණය කරපු ආරක්ෂිත වගාවන්. ඔබ මේ දකින මේ net house එක ඇතුළත ඇන්තූරියම් වගාවක් සාර්ථකව පැවැත්වෙනවා. ඉතින් මේ ඇන්තූරියම් ශාකය සෙවන ප්‍රිය කරන ශාකයක් බව ඔබ දැනගත යුතුයි. සෙවන ප්‍රිය කරන ශාකවල වැදගත්කම තමයි ඒ සෙවන සහිත හොඳින් වර්ධනය වෙනවා. ඉතින් අපිට සිදු වෙනවා එවැනි අවස්ථාවකදී සෙවනක් ලබා දෙන යම් ප්‍රමාණයකට. විශේෂයෙන්ම මේ කළු පැහැති net එකක් භාවිතා කිරීම තුළ කළු පැහැති net එකකින් 50ක විතර ආලෝක ප්‍රමාණයක් කපා හැරීමක් සිදු වෙනවා. ඒ අනුව වඩා හොඳ ආලෝක තත්ත්වයක් ලැබෙනවා. මේ අභ්‍යන්තරයේට ඒ අනුව සෙවන ප්‍රිය කරන ශාකයන්ට මේ net houses වලින් මේ දැල් වලින් ඒ ආලෝකය යම් ප්‍රමාණයක් කපා හැරලා ලබා දීමක් කරන්න පුළුවන්. අපි දන්නවා විවෘත වගාවන් සාර්ථකව කරනවා ලංකාව තුළ. විවෘත වගාව පවත්වා ගැනීම ඉතාම පහසුයි. මොකද හේතුව විවෘත වගාවක තත්ත්ව පාලනය කිරීමක් විතරම සිදුවන්නේ නැහැ. ස්වභාවික තත්ත්ව මගින් තමයි පාලනය වෙන්නේ. ස්වභාවික පරිසුෂ්ණත්වය බලපානවා. ස්වභාවික වර්ෂාපතනය ලැබෙනවා. අපිට අවශ්‍ය ජලය ලබා දෙන්න පුළුවන්. මේ විවෘත වගාවකින් ලැබෙන අස්වැන්න යම් ප්‍රමාණයකට අඩුයි කියන්න පුළුවන්. නමුත් අපි දන්නවා විශාල වශයෙන් වැවෙන වර්ධනය වන වෘක්ෂයන් නැත්නම් ශාක අපිට පර්යටන එකක් තුළ තියාගන්න අමාරුයි. නිසා මෙවැනි ආකාරයේ වැවෙන වෘක්ෂ පවත්වා ගන්න වෙන්නේ අපිට මෙවැනි විවෘත වගාවක් ලෙසටයි. විවෘත වගාවක් සහ ආරක්ෂිත වගාවක් අතර පවතින වෙනස ඔබ හොඳින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. විශේෂ විවෘත වගාවක තත්ත්ව පාලනය කිරීම ඉතාම අසීරු වෙනවා. ඒ වගේ පලිබෝධකයන්ගේ ප්‍රබල බලපෑම ලක් වෙනවා විවෘත වගාවන්. එසා අපිට අමාරුයි මේ තත්ත්වයන් පාලනය කරගන්න. ඉතින් අපිට සිදු වෙනවා දැඩි අවස්ථා කියන්නේ අපිට සිදු වෙනවා අපේ අවධානය වැඩි කරමින් මේ තත්ත්වයන් පවත්වා ගැනීම සහ ඒ වගේම විවෘත වගාවක් ආරක්ෂා කර ගැනීම. සාර්ථක මාතෘකාවක් අපි අධ්‍යයනය කරනවා විවෘත වගාවන්ට වඩා ආරක්ෂිත කෘෂිකර්ම ක්‍රම යොදා ගැනීමේ වාසි සඳහන් කරන්න කියන තත්ත්වය. ඉතින් අපි දැනටමත් දන්නවා ආරක්ෂිත වගාවන් තුළ ප්‍රශස්ත තත්ත්වයන් අපිට ලබා දෙන්න පුළුවන්. සියලුම තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ස්ථාවර වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ආරක්ෂිත වගාවන් තුලින්. ඒ වගේම තමයි නිෂ්පාදන තත්ත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම පලිබෝධකයන්ගේ බලපෑම වලින් බේර ගන්න පුළුවන් වගාව. ඒ වගේම තමයි වර්තමානයේ ප්‍රධාන අභියෝගයක් වෙලා තියෙනවා මේ වගා බිම් ක්‍රමයෙන් අඩු වී යාම. වගා කළ හැකි බිම් ප්‍රමාණය අඩු වෙනවා. මොකද හේතුව කුඩා ඉඩම් කැබලි කරගනිමින් නිවාස සාද ගන්නවා. ඒ වගේම විවිධ කර්මාන්ත සඳහා ඉඩකඩ වෙන් වෙලා යනවා. ඒ අනුව වගා කළ හැකි ඉඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වී යාමක් වාර්තා වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඉතා සාර්ථක වෙනවා මෙන්න මේ ආරක්ෂිත වගාවන්. සීමිත අවකාශයක තත්ත්ව පාලනය කිරීම ලේසිය වගේම ශ්‍රමය වැය කිරීම අඩු ශ්‍රමයක් වැය කරන්න පුළුවන්. එවැනි සීමිත අවකාශයක සූක්ෂම තත්ත්වයන් භාවිතා කරමින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් නිසා මෙන්න මේ ඉඩම් කැබලිවි වගාව සඳහා පවතින භූමි ප්‍රමාණය අඩු වී යාමට විකල්පයක් වෙනවා මේ ආරක්ෂිත වගාවන්. ඒ වගේම අපනයනය සඳහා පදනම් වෙනවා නම් නිෂ්පාදනයන් අපිට වැදගත් වෙනවා ආරක්ෂිත වගාවන්සේ පවත්වා ගන්න. අපි දන්නවා වගාවකට යොදන්න සිදුවනවා වරින් වර පලිබෝධ නාශක. ඒ වගේම මේ පලිබෝධ නාශක
ව්‍යාප්තිලා ගියොත් බාහිර පරිසරයට ඒ බාහිර පරිසරයේ ඉන්න ස්වභාවික ජීවීන්ට ඒ ප්‍රබලම අභියෝගයක් වෙනවා ඒ වගේම හානිකර තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් පරිසර දූෂණය පාලනය කරන්න පුළුවන් මේ ආරක්ෂිත වගාවක් තුළදී. අර පොලිතින් කවරින් කවලා තිබෙනවා නම් ඒ වගේම හරිතාගාරයක් තුළ යොදා ගන්නවා නම් මේ පලිබෝධනාශක ඒවා බැහැර වෙන්නේ නැහැ බාහිරයට. ඒ අනුව ඒ පලිබෝධනාශක බැහැර වෙන්නේ නැති නිසා බාහිර පරිසරයේ ජීවත් වෙන ඒ අනිකුත් ජීවීන්ට ඒ තත්ත්වෙන් බේරෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ පරිසර දූෂණය වෙන්න පුළුවන් මේ රසායන ද්‍රව්‍ය නිසා. ඒ තත්ත්වෙන් සියල්ලක්ම මගහැරෙනවා ආර්ථික වගාවන් තුළින්. ඒ අනුව ඉතා වැදගත් වෙනවා මේ පරිසර දූෂණය පාලනය කර ගැනීම කියන තත්ත්වය. ඒ වගේම කම්කරුවන් භාවිතය බැලුවම මේ ආර්ථික වගාවක් තුළ කම්කරුවන්ගේ නියෝජනය අඩු කර ගන්න පුළුවන්. ඒ අනුව ඒ භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද සීමිත අවකාශයකට අවධානය දක්වන්න එක ලේසි විවෘත වගාවකට සාපේක්ෂව. අපි නිතරම බලන්න ඕනේ විවෘත වගාවකට සාපේක්ෂව මේ ආර්ථික වගාවන් සාර්ථක වෙන්නේ කොහොමද කියන தත්ත්වය. මේක අපි සලකනවා ඉගෙනුම් ඵලයක් ලෙස. ඔබට සිදු වෙනවා මේ ඉගෙනුම් ඵලය හොඳින් ආවරණය කරගන්න. විවෘත වගාවකට සාපේක්ෂව මේ ආර්ථික වගාවක් සාර්ථක වෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව ඔබේ චින්තනය දියුණු කරගන්න අවශ්‍ය චින්තනය ඒ තර්කානුකූල අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ හරිත ගෘහය තුල එවැගේ පොලිටනල් තුල වගා කරන ශාක පිළිබඳව මේකත් ඔබට අධ්‍යයනය කරන්න තිබෙන ඉගෙනුම් ඵලයක් සීමා සලකනවා. එළවලු භෝග වශයෙන් සැලකුවොත් බෙල් පෙපර් ඉතා ජනප්‍රිය එළවලු භෝගයක්. ඒ වගේම තක්කාලි සලාද කොළ තිබෙනවා. ඒ වගේම සලාද ටිපිඤ්ඤා තිබෙනවා. අපි සැලඩ් කියුකම්බර් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ශාක කාණ්ඩ හතර ඉතාම ජනප්‍රිය ලෙස මේ පොලිටනල්ස් තුළ ඒ වගේම ආර්ථික ගෘහයන් තුළ එළවලු භෝග වශයෙන් වගා කිරීමක් සිදු වෙනවා. ඒ වගේම පළතුරු භෝග ගැන සැලකා බැලුවොත් ඉතින් ජනප්‍රියතම මේ පළතුරු භෝගයේ සලකන්නේ ස්ට්‍රෝබෙරි. පොඩි ශාකයක්සේ පවතින්නේ නිසා කුඩා ශාකයක්සේ පවතිනකොට ඒ ආර්ථික වගාවක් තුළ පවත්වා ගැනීම ලේසි. දැන් පළතුරු භෝග වශයෙන් සලකන්නේ අපි විශේෂම උදාහරණයක් ගන්නේ ස්ට්‍රෝබෙරි කියන ශාකය. ඒ විස්තෘත පළ වශයෙන් සලකා බැලුවොත් කානේෂන් ඒ වගේම රෝස වගේ උඩවැලියා ඕකිඩ් වර්ග සුලභව දකින්න පුළුවන්. ඒ ආර්ථික ගෘහයන් තුළ සාර්ථක ලෙස මේ විස්තෘත පළ වගා කිරීමක් සිදු වෙනවා. ඔබ නැවතත් අවධාරණය කරගන්න අවශ්‍යයි මෙන්න මේ ශාක කාණ්ඩ තුන. එළවලු භෝග තිබෙනවා, පළතුරු භෝග තිබෙනවා, විස්තෘත පළ පවතිනවා. එළවලු භෝග වශයෙන් බෙල් පෙපර්, තක්කාලි, සලාද කොළ, සලාද පිපිඤ්ඤා ගන්න පුළුවන්. පළතුරු භෝග වශයෙන් ස්ට්‍රෝබෙරි ගන්න පුළුවන්. විස්තෘත පළ වශයෙන් කානේෂන්, රෝස වගේ ඕකිඩ් වර්ග සලකන්න පුළුවන්. ඉතින් මම ඔබට අවස්ථාවක් ලබා දෙනවා සුන්දර දසුන් පෙළක් නැරඹීමට. ඔබ මෙතෙක් අධ්‍යයනය කරපු අපි සඳහන් කරපු ඒ භෝග ශාක පිළිබඳව, ඒ පළතුරු භෝග පිළිබඳව, ඒ වගේ එළවලු පිළිබඳව සුන්දර දසුන් පෙළක් දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඔබ ඒ සුන්දරත්වය දැක බලා ගැනීමට මා ආරාධනා කරනවා. හොඳයි ඔබට අවස්ථාව ලැබුණා සුන්දර දසුන් පෙළක් නැරඹීමට. අපි දැන් බලමු වැදගත් වගා ක්‍රමයක් පිළිබඳව. අපි මේ දක්වා සාකච්ඡා කළේ පස හා සම්බන්ධ වගාවන් පිළිබඳව. ප්‍රධාන මාධ්‍යයේ තිබුණේ පාර්ශ්ව මාධ්‍ය භාවිතා වුණේ. අපි දැනගැනීමට අවශ්‍යයි තවත් ජල මාධ්‍ය භාවිතා කිරීමක් සිදු වෙනවා. හැබැයි මේක අමතර දැනුමටයි මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ
සම්පත් ග්‍රන්ථය තුළ මේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔබට අමතර දැනුමක් ලබා දීමට මම කැමති ජල මාධ්‍ය වගාවන් පිළිබඳව. මේ ජල මාධ්‍ය වගාවක අරමුණ තමයි පෝෂක සහිත ජලීය මාධ්‍යයක් තුළ ඒ ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීමට සලස්වමින් ශාක පවත්වා ගැනීම. ඒ අනුව ජලය තමයි සංසරණය වෙන්නේ පෝෂක සහිතව. ඒදී පෝෂක ද්‍රාවණයක් තුළ ශාකවල මුල් ගිල්ලා තැබීමක් සිදු වෙන්නට අවශ්‍යයි. ඉතින් ඔබට අවස්ථාවක් උදා කරලා දෙනවා ඊටම පැහැදිලිව මේ ජල මාධ්‍ය වගාවක ක්‍රියාකාරීත්වය සරලව අධ්‍යයනය කරන්න. ඉතින් මෙතන දකින්න පුළුවන් වගාවට අදාළ වෙච්ච ට්‍රේ එකක් තියෙනවා. ඒ ට්‍රේ එකේ තිබෙනවා පෝෂක ද්‍රාවණය තියෙනවා. අදාළ භෝග ශාක ක්‍රමානුකූලව පෙළගස්සලා තිබෙනවා, පවත්වා ගන්නවා. ඒ වගා කරන ට්‍රේ එක මත ඒ වගේම මේ රූපසටහන් දකින්න පුළුවන් පෝෂක සහිත ද්‍රාවණය නිතරම වාතනය කරමින් තමයි පවතින්නේ. මොකද වාතනය කිරීම අවශ්‍ය වෙනවා. ජලය සහිතව වාතය ලැබුණොත් තමයි මේ ශාකවට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගන්න පුළුවන් වෙන්නේ මුල්වලට. ඒ අනිවාර්යයෙන්ම මේ පෝෂක ද්‍රාවණය හොඳින් වාතනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ජලය පොම්ප කිරීම සඳහා පම්ප් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එයා පම්ප් එකකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ජල මාධ්‍ය වගාවක නිරන්තරයෙන් ජලය සංසරණය වෙනවා. ඒ අනුව නැවත නැවත ජලය භාවිතා කිරීමේ හැකියාව උදා වෙනවා. ඒ වගේම අවශ්‍ය පෝෂක පමණක් ලබා දීමට හැකියාව තිබෙනවා. එතකොට අර පස්ස සම්බන්ධ නැති නිසා පසේන ශුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් තොරව මේ වගාව පවත්වා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් මම මේ සලකා බැලුවේ ජල මාධ්‍ය වගාවක තිබෙන වැදගත්කම්. තව දෙයක් සඳහන් කළ යුතුයි. මේ ජල මාධ්‍ය වගාවක කිසියම් තැනක ස්ථානයක දෝෂයක් මත වුණොත් සමස්ත වගාවටම බලපෑමක් සිදු වෙනවා. ඉතින් ඒ තමයි වැදගත්ම දේ. ඉතින් පවත්වා ගැනීමේ සූක්ෂම ක්‍රියාකාරීත්වයක් පවතින නිසා හරි පරිස්සමින් තමයි ජල මාධ්‍ය වගාව පවත්වා ගන්න වෙන්නේ. මම මේ සඳහන් කළේ අමතර දැනුමට ඔබේ දැනුමට එකතු කරලා තියෙන මේ කරුණු ඒක ගැන විශේෂ සැලකීමක් අවශ්‍ය වෙනවා. බලමු දැන් ජල මාධ්‍ය වගාවක ස්වභාවය. ඉතින් පැහැදිලිව බටවල මේ නලවල ඒ ශාක රඳවලා තියෙනවා. ඒ අනුව ජලය සංසරණය වෙනවා. යන ශාක ඉතාමත් සාර්ථකව වර්ධනය වෙන බව පැහැදිලි වෙනවා. ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි මේ පටක රෝපණ තාක්ෂණය. වර්තමානයේදී තා සාර්ථකව මේ පටක රෝපණ තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා විවිධ ස්ථානවල. ඉතින් පටකයක් වගේම සෛල රෝපණය කරගන්න පුළුවන් රෝපණ මාධ්‍යයක් තුළ නිදහස් සෛල, ඒ වගේම සෛල කාණ්ඩ ජීවාණුරහිත මාධ්‍යයක් යටතේ වගා කිරීමක් කරගන්න පුළුවන්. ඉතින් වැදගත්කමක් තියෙනවා මෙන්න මේ කරුණ. මේ වගාව සිදු වෙන්නේ ජීවාණුරහිත මාධ්‍යයක් යටතේ විශේෂම නාලස්තව. ඒ කියන්නේ විදුලි උපකරණවල, වාජනවල වගේ අවකාශවල තමයි මේ වගාව පටක රෝපණ තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබ දැනගත යුතුයි මේ පටක රෝපණ තාක්ෂණයේ මූලධර්මය ගැන, ඒ වගේම වැදගත්කම් ගැන. ඔබ දෙක ඉගෙනුම් ඵලයක් තියෙන ආවරණය කරගන්න. ඒ තමයි පටක රෝපණ තාක්ෂණයේ මූලධර්මය දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ දැනගත යුතුයි මේ තාක්ෂණයේ වැදගත්කම් ටික. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සවිස්තරාත්මක අධ්‍යයනයක්, ඒ වගේම අංග සම්පූර්ණ රෝපණ තාක්ෂණ දැන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ පටක රෝපණයේ පදනම් වෙලා තිබෙනවා ප්‍රධාන වශයෙන් සංකල්පයක් තිබෙනවා. ඒ තමයි සමූල ජනනය කියන සංකල්පය. ඒ කියන්නේ එක ශෛලියකට පුළුවන් ගුණණය වෙන සලස්වලා නව ශාකයක් බවට පත් කරගන්න. ඉතින් මේකට අපි කියන්නේ සමූල ජනන විභවයක් පවතිනවා ශාකවලට. ඒ தත්ත්වය උදව් කරගෙන තමයි මේ පටක රෝපණය කර ගැනීම සිදුවන්නේ. ඉතින් පටකයක් රෝපණය කර ගැනීමේදී ඒක සඳහා විශේෂ මාධ්‍යයක් භාවිතා වෙනවා. ඒ මාධ්‍ය තුල සංඝටක ලෑස්තියක් තියෙන අධ්‍යයනය කරන්න අනිවාර්යයෙන්ම ජලය සහිත මාධ්‍යයක් විය යුතුයි. ඒ වගේම කාබනික සංයෝග වශයෙන් සුක්‍රෝස් තමයි සුලභව භාවිතයට ගන්නෙ. අපි දන්නවා සෛල රෝපණය වෙනකොට ඒ සෛලයන්ගේ ශ්වසනය සඳහා ශ්වසන උපස්ථිරයක් අවශ්‍ය වෙනවා. ඉතින් ලබා දෙන්න පුළුවන් විශේෂ සුක්‍රෝස් තමයි වැඩි වශයෙන් ලබා දෙන කාබනික සංයෝගය වෙන්නේ. ඒ වගේම අකාබනික ලවණ මිශ්‍රණයක් භාවිතා වෙනවා. ඒ අකාබනික ලවණ වලින් පුළුවන් අධිමාත්‍ර සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍යයන්
ලබා දෙන්නේ. අනිවාර්යයෙන්ම වැඩියෙන් අවශ්‍ය කරන ශාක ඉල්ලුම් කරන මුලද්‍රව්‍ය අපි නම් කරන අධිමාත්‍ර වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේම අංශු මාත්‍ර මුලද්‍රව්‍යස් අපි සලකා බලන්න අවශ්‍යයි. මේ දෙවර්ගයේම ලබා දීම සඳහා අකාබනික ලවණ සකස් වෙලා තිබෙනවා. ඒ අකාබනික ලවණ වලින් අපිට මුලද්‍රව්‍ය ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන තව දෙයක් ඒ තමයි ශාකයක් රෝපණය කර ගැනීමේදී මුල් පද්ධතිය ව්‍යාප්ත වීමට මාධ්‍යයක් අවශ්‍යයි. ඒ මාධ්‍ය වශයෙන් ගණීකාරක ද්‍රව්‍යයක් භාවිත වෙනවා ඒගාර. මේ ඒගාර වලින් තමයි අර මුල් පද්ධතිය ව්‍යාප්ත වීමට අවශ්‍ය කරන මාධ්‍ය සකසා දෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම පටක රෝපණ තාක්ෂණික ක්‍රියාකාරීත්වයේදී ගණීකාරක ද්‍රව්‍යයක් වශයෙන් ඒගාර වල භාවිත කිරීම ගැන සැලකිල්ලක් දක්වන්නට වෙනවා. ඒ වගේ වර්ධක යාමක ද්‍රව්‍ය අපි දන්නවා ඒ සෛල මුලින්ම ගුණලා පටකයක් බවට පත් වෙනකොට ඒ පටකය ඊට පස්සේ ප්‍රෝහ වශයෙන් වර්ධනය වෙනවා මුල පද්ධති සකස් වෙන්නට ඕනේ. ඒවා වර්ධනය යාමනය කරන්නට ඔක්සින වගේම සයිටෝකයිනින් තමයි සුලභ භාවිතා වන වර්ධක ද්‍රව්‍යයන් කාණ්ඩ දෙක. ඒ වගේම තමයි විටමින් විශේෂයෙන්ම තයිමින් වගේම නිකොටිනික් අම්ලය භාවිතා වෙනවා මේ මාධ්‍ය තුල. මම තව දෙයක් සඳහන් කළ යුතුයි ඔබගේ අමතර දැනුමට. ඇතම් අවස්ථාවලදී මේ සංඝටකයන්ට අමතරව අවස්ථානුකූලව වෙනයම් සංඝටකත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහන් කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය සංඝටක කීපයක් පිළිබඳවයි. ඇතැම් විට පුළුවන් යොදා ගන්න ප්‍රතිජීවක අවස්ථානුකූලව ප්‍රතිජීවක යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා රෝපණ මාධ්‍යයන් තුල. ඉතින් පටරෝපණයේ සිදු කිරීමේදී කෘත්‍රිම සකසගත් මාධ්‍යයන් දැන් වෙළඳ පොලේ තියෙනවා. මූරාෂින් කියන මාධ්‍ය වගේම ස්කූ කියන මාධ්‍ය MS කියන මේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයන් කීපයක් සඳහන් වෙනවා. සම්පත් ග්‍රන්ථයේත් මේ නම් තුන සඳහන් වෙන නිසා ඔබට මතකේ රඳව ගන්න සිදු වෙනවා මේ කෘත්‍රිම මාධ්‍යයන් පිළිබඳව. වාණිජ්‍ය මට්ටමින් මේ මාධ්‍යයන් තුන ලබා ගන්න පුළුවන්. මේ විශේෂ නිර්දේශන අනුව සලකා බැලුවොත් පටක රෝපණ තාක්ෂණය පිළිබඳව අංග සම්පූර්ණ අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැහැ වගේම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම සරලව ඔබට අවස්ථාව ලබා දෙනවා මේ ගැන අධ්‍යයනය කරන්න. විශේෂයෙන්ම අපි මෙතෙන්දී ප්‍රථමයෙන් කරන්නේ මොකද්ද? ප්‍රථමයෙන් අපි මේ වගාවසන යෝගයේ පටකයක් තෝරගන්න අවශ්‍යයි. අපිට පූර්වකය කියලාත් කියනවා. ඉතින් මෘදු පටකයක් වෙන්න පුළුවන් විශේෂයෙන්ම අග්‍රස් අංකුර වෙන්න පුළුවන්, කක්ෂි අංකුර වෙන්න පුළුවන්, ලපඩි පත්‍ර සෛල වෙන්න පුළුවන්. මේ වගේ මෘදු සෛල කාණ්ඩයක් තෝරගන්න පුළුවන් අවශ්‍ය පූර්වකයේ හැටියට. ඉතින් ඒ වගේම රෝපණ මාධ්‍ය තියාගන්න ඕනේ ජීවාණු හඩත තත්ත්වයේ. ඒ වගේම තමයි සමස්ත මේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ඒ අවකාශයේම ජීවණු හරණය වෙලා තියෙන්න ඕනේ. තව දෙයක් දැනගන්න අවශ්‍යයි මෙවැනි අවකාශයකට වාතය ලබා ගන්නත් ඕනේ පෙරිබඩ භාජනය කරලා. ඉතින් ජලය භාවිතා කිරීම ගැන මස් කලින් සඳහන් කළා. ජලය යොදා ගැනීමේදී දෙවරක් විතර රත් කරලා ආසවනය කරලා ඒ ලබාගෙන ජලය තමයි භාවිතයට ගන්නෙ. ඒ තරම් තාමත්ම පරිස්සමින් තමයි මේ සාධක භාවිතා කරන්න ඕනේ මේ තාක්ෂණය සඳහා. ඉතින් සමස් වශයෙන් මේ රෝපණ මාධ්‍ය තුල පටකේ තියාගන්න වෙන්නේ ජීවාණු හරණය කරපු තත්ත්වයන් යටතේ. ඔබ මේ දකින්න පැහැදිලිව රෝපණ මාධ්‍යයක ශාක සකස් වන ආකාරය, කුඩා පැලෑටි සංවිධාන ආකාරය, පටක රෝපණය වෙවි පවතින අවස්ථාවක් තමයි ඔබ දකින්නේ. ඔබ දකිනවා මේ ඒගාර මාධ්‍ය තුළ මූල පද්ධතිය ක්‍රමෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම පරෝහ පද්ධති සකස් වෙන බව පැහැදිලි වෙනවා. මෙවැනි අවකාශයන් තුලයි මේ විශේෂයෙන්ම පටක රෝපණය වීම සිදුවන්නේ. ඉතින් සයිටෝකයිනින් ජනප්‍රිය ශාක වර්ධක ද්‍රව්‍යයක්. ඒ වගේම තමයි ඔක්සින. මේ සයිටෝකයිනින් මගින් සෛල බෙදීම පරෝහ වර්ධනය උත්තේජනය කරනවා. ඒ වගේම මුල් පද්ධතිය සංවිධානය කිරීමේදී විශේෂ මුල් විභේදනය වෙන්නේ ඔක්සින භාවිතයෙන්. අනතුරු මොකද කරන්න අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ සකස් වෙච්ච කුඩා පැලෑටි ක්‍රමානුකූලව පරිසරය වෙත යොමු කරවන්න අවශ්‍යයි. ඒ පැලය ශක්තිමත් කරවන්න ඕනේ. ඒ කටුක කරකශ පරිසරයට මේ ශාකය හුරු කරවන්න අවශ්‍ය වෙනවා. ක්‍රමානුකූලව මේ ලැබෙන පැලෑටි සකස් කරගන්න ඕනේ බාහිර පරිසර ගැලපෙන ආකාරයට. ඉතින් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පටරෝපණී වැදගත්කම් පෙළක් මතක තබා ගැනීම. ප්‍රවේණිකව සර්ව සමාන ද්විත්‍රු ශාක කාණ්ඩ හදා ගන්න පුළුවන් විශේෂ ක්ලෝනීකරණය කියලා අපි සැලකනවා. ඒ කියන්නේ මාතෘ ශාකයෙන්
ප්‍රවේණික සර්ව සමාන ඒ දුහිතෘ ශාක කාණ්ඩයක් හදාගත්තොත් අපි නම් කරන්නේ ඒක ක්ලෝනයක් කියලා. එහෙනම් ක්ලෝනීකරණය සඳහා පටක රූපණ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒ වගේම ක්ලෝනවල ශීඝ්‍ර ගුණනය, වේගවත් ගුණනයක් බලාපොරොත්තු වෙනවා පටක රූපණය මගින්. ඒ වගේම තමයි විශිෂ්ට ක්ලෝනවල විශාල ප්‍රමාණයේ ප්‍රචාරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ප්‍රවේණික සමානතාවය ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේ පවත්ව ගැනීමටත් මේ තාක්ෂණය භාවිතයට ගන්න පුළුවන්. ප්‍රවේණිදාශය නව්‍යකරණය මේක අලුත් සංකල්පයක්. අදාළ ප්‍රවේණිදාශය වෙනස් කරන්න පුළුවන්, විකෘතිමය තත්ත්ව ඇති කරන්න පුළුවන් ඒ තාක්ෂණය තුලදීම. ඒ පටක රූපණ තාක්ෂණය තුලදීම ප්‍රවේණිදාශය නව්‍යකරණය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වෙනස් කිරීමෙන් අපිට යම් ආකාරයක වෙනස් ප්‍රවේණිදාශයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි මේ ලබා දෙන අවකාශය. කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ශාක සංඛ්‍යාව පැල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් මේ තාක්ෂණය තුලින්. ඒ වගේම සමස්ත වර්ෂය පුරාම මේ පැල නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සමහර ශාකවල ඔබ දන්නවා බීජ සකස් වෙන්නේ නැහැ නිසි ආකාරයෙන්. ඒ වගේම ජීව බීජ සකස් වන්නේත් නැහැ. උදාහරණයක් කෙසෙල්. එවැනි භෝග ශාක සඳහා පටක රූපණ තාක්ෂණ දා ගැනීමෙන් පැල රාශියක් ලබා ගන්න පුළුවන්. තා සාර්ථක වගාව පවත්වාගෙන යාමට අඛණ්ඩ ලෙස පැල ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේදී කෙසෙල්, වගේම අන්නාසි, ඩ්‍රැගන් ෆෘට්, ඒ වගේම ඇන්තූරියම් ජනප්‍රිය ලෙස පටක රූපණ තාක්ෂණය මගින් නිපදවා ගන්න ශාක කාණ්ඩ 4ක්. ඉතින් ඔබට මේ ඩ්‍රැගන් ෆෘට් කියන ඵල කීපයක් නිරූපණය කරනවා දැක බලා ගැනීමට. ඉතින් අපි අමතරව සලකා බලන්න ඕන මාතෘකාවක් සපයලා තියෙනවා. ඒ තමයි පටක රූපණ තාක්ෂණයේ පවතින අවාසි. ඕනම දෙයක වාසි තියෙනවා, අවාසි තියෙනවා. ඉතින් මනා පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා මේ තාක්ෂණයට. මනා පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඉතින් මිලාදික පාලන තත්ත්වයන් අවකාශ ලබා දෙන්න සිදු වෙලා තියෙනවා. කම්කර ගාස්වත් අධික වෙලා තියෙනවා. යම්සි ආකාරයකට මේ ඒ පටක රූපණ අවකාශයකට ශුද්‍ර ජීවීන් ඇතුළු වුණොත් සමස්ත පටක ටික විනාශ වෙලා යනවා. ඊටාම් පරිස්සමින් තමයි මේ පටක පවත්වා ගන්න සිදු වෙන්නේ. ඒ වගේම තමයි වැඩි ප්‍රාග්ධනයක් යොදා ගැනීම සිදුවීමත් අත වශයෙන්ම ගැටලුවක් වෙලා තියෙනවා. අපි දැන් බලමු මල් වගා කර්මාන්තය ගැන. මේ මල් වගා කර්මාන්තයේදී ප්‍රධාන වශයෙන් බීජ ප්‍රචාරණ ක්‍රමයක්සේ භාවිතා වෙනවා. සාර්ථක ප්‍රචාරණ ක්‍රමයක් බීජ භාවිතා කිරීම. අපි දන්නවා බීජයක් කියලා කියන්නේ සාර්ථක ව්‍යාප්ති ඒකකයක්. බීජය තුළ කලලයක් පවතිනවා. ඒ වගේම ඒ කලලය සඳහා අවශ්‍ය කරන බ්‍රණ පෝෂයක් තිබෙනවා, ආහාර තැන්පතුවක් තිබෙනවා, පෙරෝ නිෂේධකයන් තිබෙනවා. ඒ අනුව බීජයට පුළුවන් ඈතට ව්‍යාප්ත වෙන්න පුළුවන්. අනතුරුව බීජයට පුළුවන් පෙරෝහණය වෙන්න. ඒ පෙරෝහණයෙන් පුළුවන් නව ශාකයක් ලබා ගන්න. ඒ වගේම ඊට අමතරව වර්ධක ප්‍රචාරණ ක්‍රමත් රාශියක් යොදා ගන්නවා විශේෂයෙන්ම මල් වගා කර්මාන්තයේදී. උද්‍යාන භෝග වගාවේදී බීජය ඊට වැදගත් ප්‍රභාවයක් වෙනවා ශාක ලබා ගැනීමේදී. ඉතින් බීජයක අපි දන්න සුප්තතාවය සංකල්ප සුප්තතාවයේ නිරූපණය වෙනවා. ඉතින් බීජයක සුප්තතාවය පිළිබඳ අපිට අවබෝධයක් තිබෙන්න ඕනේ. ඒක මගහරවා ගැනීමෙන් තමයි මේ බීජ තල කර ගැනීම සිදුවන්නේ. ඒ වගේ තමයි බීජ ජීවිතාවය හොඳින් තිබෙන්නට ඕනේ. අපි තෝරා ගැනීමේදී ජීවිතාවයේ වැඩි බීජ තෝරා ගන්න අවශ්‍යයි. ඒ වගේම සුප්තතාවයේ පිළිබඳත් අවබෝධයක් සහිතවයි බීජ අපි තෝරා ගැනීම කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ මල් වගා කර්මාන්තය පිළිබඳව. මේ මල් වගා කර්මාන්තයේදී භාවිතා වෙන වර්ධක ප්‍රචාරකම රාශියක්. ඒ කියන්නේ දේහ වර්ධක කොටස් භාවිතා කරමින් අලිංගික ප්‍රජනන ක්‍රියාවලියක් අනුගමනය වෙන්නේ. එතෙන්දී වෙන් කිරීම සහ බෙදීම ඉතාමත්ම සාර්ථක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. ඒ වගේ තමයි කැපුව කැබිලි භාවිතා කිරීම, ඒ වගේම අතු බැඳීම, ඒ වගේම බද්ධ කිරීම. ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න මෙන්න මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම 4. වෙන් කිරීම සහ බෙදීම, කැපුව කැබිලි භාවිතා කිරීම, ඒ වගේම අතු බැඳීම සහ ඒ වගේම බද්ධ කිරීම. ඔබ දැනගත යුතුයි ශාකවල ස්වභාවයෙන්ම වෙන් වෙන කොටස් තිබෙනවා. අපි සැලකුවොත් කෝම, රයිසෝම, බල්බ වගේ කොටස් ශාකයෙන් ස්වභාවික වෙන් වෙනවා. ඒ වෙන් වෙච්ච කොටස් කැබලි කරලා පැල කර ගන්න පුළුවන්.
අපිට මේ මාතෘ ශාකයට ප්‍රවේණිකව සර්ව සමාන ද්විතෘ ශාක ලබා ගන්න පුළුවන්. ඔබ දැනටමත් කුඩා පන්තිවලදී 11 වසර පන්තියේදී මේ කෝම රයිසෝම බල්බ දාවක පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා. අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා ඊට වැඩි යමක් ලබා දීමට. මම හිතාම සරලව ඔබට හඳුන්වා දෙන්නම් රයිසෝම පිළිබඳව. රයිසෝමයක් පසර තුල සමාන්තරවයි මේ භූගතකන්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කෝමය කියන්නේ පසර ලම්බකව පස තුල පවතින භූගත කඳක්. ඒ වගේම තමයි දාවක තිබෙනවා. පස මතින් හෝ පස තුලින් මේ යොමු වෙන්න පුළුවන්. ස්කන්ධ ආකන්ද තියෙන අර්ථපල් වල. ඒ වගේම තමයි බල්බ. දුන්වල බල්බ කියන භූගත කඳ ක්‍රියාත්මක වෙනවා. මේ සෑම කොටසකින්ම නවශාක ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ කඳ කැබලි කර පෙර ලබා ගන්නව ආකාරය. අපි කඳක කොටස් බින් කරගෙන ඒ කොටස් අපිට පුළුවන් පැල කරගන්න. මම උදාහරණයක් ගන්නම් රෝස වලින්. ඔබට රෝස ශාකයක් පැලයක් හදා ගන්න අවශ්‍ය නම් අඟල් 6ක විතර දණු කොටසක් ප්‍රමාණවත් වෙනවා. ඒ අඟල් 6ක දණු කොටසක් අරගෙන ඒකේ පහළ කොටසට කෙලවරට අපිට පුළුවන් රූටින් කම්පවුන්ඩ් එකක් නැත්නම් මුල් ඇදෙන සංයෝගයක් තවරන්න පුළුවන්. අපි දැනගත යුතුයි මුල් අද්දවා ගැනීමේදී විශේෂයෙන්ම ඉන්ඩෝල් බියුට්‍රික් ආම්ලය IBA කියන ශාක හෝමෝනයේ සුලභව භාවිතා වෙනවා. නමුත් ඉන්ඩෝල් ඇසිටික් ආම්ලය කියන එක එච්චර ගැළපුණත් ප්‍රශ්නයක් තිබෙනවා බාහිර පරිසරයේදී ආලෝකය මගින් වහාම IAA ඉන්ඩෝල් ඇසිටික් ආම්ලය වියෝජනය වෙනවා. සාර්ථකව අපිට යොදා ගන්න පුළුවන් ඉන්ඩෝල් බියුට්‍රික් ආම්ලය. ඉතින් අපි රූටින් පවුඩර් කියන්නේ ඒවා කැටි කරලා තියෙනවා. ඒ වගේම ද්‍රාවණ වශයෙන් තියෙනවා. අපිට මේ අර කඳ කොටසේ කැබැල්ලේ කෙලවරේ රූටින් පවුඩර් තවරලා පසට යොමු කළාම ලබා ගන්න පුළුවන් හොඳ පැලයක් මාසයක් විතර යනකොට පැලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම දැක්ක තවත් මේ වැඩසටහනක විශේෂයෙන්ම ඔය ඒ අතු කැබැලි වල අගිස්සේ මීපැණි තවරලා පැල කිරීමක් සිදු කරන්න පුළුවන්. රූටින් පවුඩර් වගේම මීපැණිත් සාර්ථකව මේ මුල් අද්දවා ගැනීම සඳහා උත්තේජනයක් සපයලා තියෙනවා. ඒ ක්‍රමවලට ඉතා පහසුවෙන් පුළුවන් කඳ කැබලි මගින් පැල ලබා ගන්න. රැසීනා වගේම ඇෆ්‍රිකන් වයලට් වගේම ක්‍රෝටන් නුග වගේ ශාක සඳහා මේ කඳ කැබලි මගින් පැල ලබා ගැනීමේ පහසුතාවයක් තිබෙනවා. ඒ වගේම පත්‍ර කැබලිත් පුළුවන් ප්‍රරෝහණය කරවන්න විශේෂයෙන් බිගෝනියා වගේම ඇෆ්‍රිකන් වයලට්. මේ ඇෆ්‍රිකන් වයලට් කියන පත්‍රයේ නටුවක් තිබෙනවා. ඒ නටුව පසට යොමු කරාම පස තුල තැම්පත් කරගත්තම කෙටි කාලයකින් මුල් අද්දව ගන්න පුළුවන් පැල ඇටියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සෙන්සෙවේරියා කියන ශාකයේ කොටස් වලින් පැල ලබා ගන්න පුළුවන්. ඔබ දකිනවා පැහැදිලිව ලස්සන රූපරාමයක් ඇෆ්‍රිකන් වයලට් වල ස්වභාවික රූපරාමයක් දකිනවා. ඒ සුන්දරත්වය දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම සෙන්සෙවේරියා කියන ශාකය දකින්න පුළුවන්. ස්නේක් ප්ලාන්ට් කියලා නම් කරන්න පුළුවන් මේකටම. ඩ්‍රැසීනා ජනප්‍රිය ශාකයක් විසිතුරු ශාකයක් ඉතා සාර්ථකව වගා කරන්න පුළුවන් විසිතුරු ශාකයක් තමයි ඩ්‍රැසීනා. වගේම ක්‍රෝටන් ජනප්‍රිය තවත් උද්‍යාන භෝගයක් විසිතුරු ශාකයක් ඇස්සේ සලකන්න පුළුවන්. ඔබට මම අවස්ථාවක් ලබා දෙනවා මේ අතු බැඳීම පිළිබඳව අධ්‍යයනයක් කරන්න. මේක අපි සලකන්නේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්සේ සලකනවා. අපිට පුළුවන් විශේෂයෙන්ම කඳ කොටස මෞෂාකයට සම්බන්ධව තිබියදීම මුල් අද්දවා ගැනීමේ තාක්ෂණයක් තිබෙනවා. මේ අපි සලකන්නේ අතු බැඳීම කියලා කියනවා. ලේයරින් කියලාත් කියනවා. ඉතින් අපි සස්පෙන් නිර්දේශය සඳහා ගැඹුරින් අධ්‍යයනය කරන බලාපොරොත්තුවක් නැහැ මේ ක්‍රම පිළිබඳව. හැබැයි මම සුළු අවබෝධයක් ලබා දෙන්නම්. අමතර දැනුම සඳහා ලබා දෙන්නම් මේ කොහොමද අතු බැඳීම සිදු කරන්නේ කියලා. මේ ආකාරයට අතු කැබැල්ලෙන් පුතු වලක් කපලා ඉවත් කරන්න පුළුවන්. යම් කැපුමක් සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ පුතු වලක් ඉවත් කරලා පස්සේ එම ස්ථානය ආවරණය කරනවා විශේෂයෙන්ම මේ ආකාරයට කොහොබත් වලින් ආවරණය කරන්න පුළුවන්. යම් තෙතමනයක් සහිතව කොහොබත් වලින් ආවරණය කරලා ඒ සමස්ත කොටසම ගුටියක් වගේ සකස් කරලා පොලිතින් එකකින් ආවරණය කරන්න පුළුවන්. ඔබ දකිනවා පැහැදිලිව ඒ ගුටිය සකස් වෙච්ච ආකාරය. දැන් මේ කොහොබත් රඳවලා ඒ ආවරණය කරලා තියෙනවා පොලිතින් කවරයකින්. මේක අපි ගුටියක්සේ සලකනවා. දැන් මේ විදිහට මාසයක් පමණ තියන්න ඕනේ. ඒ මාසයක් පමණ පවත්වා ගැනීමේදී අපි දකිනවා ආගන්තුක මුල් සකස් වෙලා තියෙන ආකාරය. ක්‍රමයෙන් මේ ආකාරයට
පොලිතින් පටලේ විවෘත කළාම අපි දකිනවා සුදු පැහැති ආකාරයට ආගත මුල් රාශියක්. කඳ කැබැල්ලක හටගන්න මුල් අපිට සලකන්න පුළුවන් ආගත මුල් හැටියට. එවැනි මුල් සහිත මේ කොටස ඊට පස්සේ මෙතනින් වෙන් කරලා අපිට ශාකයක් වශයෙන් බඳුන්ගත කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ වගේ ක්‍රමයක් අපි සලකන්නේ වායව අතු බැඳීමක්සේ සලකන්න පුළුවන්. මා සරලව හඳුන්වා දීමක් කළා අතු බැඳීම සිදු කරන්නේ කොහොමද කියලා. ස්වයං ලෙසත් අතු බැඳී යාම සිදු වෙනවා විශේෂයෙන් ස්ට්‍රෝබෙරි වල වගේම සැනඩන් වල විශේෂයෙන්ම මේ ස්ට්‍රෝබෙරි වල ශාකේ පාදීය ප්‍රදේශයෙන් පසට සම්බන්ධ වෙන කලාපයෙන් විශේෂ මුල් හටගෙන අපිට වෙන් කර ගන්න පුළුවන් පැල වශයෙන් වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ සැනඩන් වල විශේෂයෙන්ත් ඒ தත්ත්වය දකින්න පුළුවන්. මේ ඔබ දකින්නේ සැනඩන් කියන ශාකයේ ව්‍යාප්ත වන ආකාරයයි. තව වැදගත් මාතෘකාවක් අපි දැන් සලකා බලනවා. ඒ තවත් වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් බද්ධ කිරීම. ඒ බද්ධ කිරීම පිළිබඳව අපි දැනගත යුතුයි. බද්ධ කිරීමේ අරමුණ විශේෂයෙන් බද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අනුජය සතු ලක්ෂණ ග්‍රාහකයේ වෙත පවරා දීම. ඒ අනුජය කියලා කියන්නේ උසස් ගුණාංග සහිත ශාකයක කොටසක්. ඒ කොටස අපි සම්බන්ධ කරනවා ග්‍රාහකයේ නැමැති ශාක කොටසට. ඒ අනුව මුල පද්ධතිය සහිත කොටස අපි සලකනවා ග්‍රාහකය කියලා. ඒක සම්බන්ධ කරන විශේෂ වටිනාකමක් තිබෙන පටකේ අපි නම් කරන්නේ කොටස නම් කරන්නේ අනුජය වශයෙන්. ඒ අනුව කැම්බියම් දෙකකට යාවෙන්න ඕනේ. යාවීමෙන් ස්පර්ශ වීමෙන් තමයි අඛණ්ඩතාවය ඇති වෙන්නේ. ඒ අනුව කිනකේ සකස් වෙන අවශ්‍යයි ඒ සම්බන්ධන ස්ථානය. ඊටාම පැහැදිලිව මා කැමති නිරූපණය කරන්න අංකුර බද්ධයක් පිළිබඳව. අපි සරලව බද්ධ කිරීම ගැන දැනගමු. අංකුරයක් අරන් තියෙනවා අනුජයක් ලෙස විශේෂයෙන්ම අඹ ශාකවල මේ වගේ අංකුර බද්ධය කරන්න පුළුවන්. අඹ ශාකේ පතර සම්බන්ධ වෙච්ච කොටසට අපි කියනවා ග්‍රාහක කොටස කියලා කියනවා. ඒදී එච්චර අපි සලකා බලන්නේ අඹ වර්ගය පිළිබඳව. සාමාන්‍යයෙන් අඹ බීජ අරගෙන බෙලි තවානක පවත ගැනීමේදී පැල ලබා ගන්න පුළුවන්. එවැනි පැලයක තමයි මේ පොත්ත කපලා අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දවසස් ගුණාංග සහිත අඹ ශාකයක් වෙනවා කඩත කොළඹන් ඒ වගේ විලාඩි කියන වගේ අඹ වර්ගයක පුතු කැබැල්ලක් වෙන් කර ගන්න ඕනි අංකුරය සහිතව. අන්නේ පුතු කැබැල්ල මෙතන ඇතුල් කරලා සම්බන්ධ කරලා ඊට පස්සේ අපි කරන්න ඕනේ කුමක්ද? පොලිතින් පටියකින් පහළ සිට ඉහළට වෙලීම සිදු කරන්න අවශ්‍යයි. පොලිතින් පටිය ඔතන්න ඕනේ පහළ සිට ඉහළට යන ආකාරයටයි. ඒ විදිහට පොලිතින් පටිය වෙලීමේදී ජලය තුළ කාන්දු වීම වැළකී යනවා. ඉතින් අංකුරය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මේ විදිහට මාසයක් පමණ තියාගන්න පුළුවන් දල වශයෙන්. ඊට අනුකූලව පස්සේ අපිට පොලිතින් පටිලේ ගලවලා බලන්න පුළුවන් බද්ධ කිරීම සාර්ථක වුණාද කියලා. බද්ධ කිරීම සාර්ථක වෙලා නම් අපි සම්බන්ධ කරපු පොතු කැබැල්ල අංකුරසිත පොතු කැබැල්ල කොළ පාටියම තියෙන්න පුළුවන්. තියෙනවා. හැබැයි ඒ අංකුරසිත පොතු කැබැල්ල දුඹුරු පාටලා හැකිලිලා තිබෙනවා නම් ඒ බද්ධ කිරීම අසාර්ථකයි. ඉතින් ඒ අනුව බද්ධ කිරීම සාර්ථක නම් ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ආකාරයෙන් කැපුමක් සිදු කරලා ඉහළ කොටස ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ බද්ධ වෙලුම් පටි ඉවත් කරලා මෙන්න මේ අංකුරයට වැඩෙන සලස්වනවා ප්‍රෝහයක් හැටියට. මේ අංකුරය පස්සේ වර්ධනය වෙලා නව ශාකයක් බවට පත් වෙනවා. මේ අපි සලකා බැලුවේ අංකුර බද්ධය පිළිබඳවයි. රිකිලි බද්ධයත් මේ වගේ කරන්න පුළුවන්. එහෙදී අනුජය වශයෙන් අතු රිකිලක් භාවිතා කරනවා. ඒ වගේම ග්‍රාහකයට සම්බන්ධ කිරීමක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඉතින් දැනගත යුතුයි අනුජයේ විස්කම්භය සහ ග්‍රාහකයේ විස්කම්භය දෙක සමාන විය යුතුයි. ඒ වගේම සනා කලාපයකට අතිපීත වීමක් අවශ්‍ය වෙනවා. ශාක බද්ධ කිරීම වාස්ති ගැන ඔබට අවධානය යොමු කරන්න කැමති. දියුණු වැඩි දියුණු කර ශාක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉහළ පළතුරු අස්වැන්නක් ලබාගත හැකි ශාක ලබා ගන්න පුළුවන්. ඒ වගේම උසස් ගුණාංග සහිත ශාක නිපදව ගන්න පුළුවන්. ඒ වගේම අපි දැනගත යුතුයි බද්ධ කිරීම සම්බන්ධ වෙන්නේ ඉහළ මට්ටමක නිසා අර පාර්ශ්ව රෝගී තත්ත්වවල බලපෑමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවන් වල පවත ගැනීමේ කාලය තවන් වල තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැති නිසා ඒ කාලය අඩු වෙලා යනවා. ඉතින් අපි මේ ආකාරයෙන් සලකා බැලුවේ බද්ධ කිරීමේ පවතින වාසිය කීපයක් පිළිබඳවයි. ඉතින් මම අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන ඔබට වැදගත් රූපරාමයක් පෙන්වන්න කරන්නට ශ්‍රී ලංකාවේදී භාවිතා වන මල් වගා ක්‍රම බැලුවොත් කැපුව මල් ව්‍යාපාරයක් තිබෙනවා.
ඇන්තූරියම් සෞඛ්‍යිත තමයි භාවිතයට ගන්නෙ. ඒ වගේ විසඳුළු ශාක වශයෙන් බිගෝනියා සහ ඩ්‍රැසිනා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ කර්මාන්තයක්. මල් වගා කරගන්න පුළුවන්. ඒ පස්සේ විකුණ ගන්න පුළුවන්. ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇන්තූරියම් වලට විශාල ඉල්ලුමක් තිබෙනවා පරිසරයේදී. ඔබට පෙන්වලා තියෙනවා ඇන්තූරියම් පුෂ්ප මංජරි දෙකක්. මේක පුෂ්ප මංජරියක්සේ අපි සලකන්නේ. මේක පුෂ්පයක්සේ නම් කළාට මේක පුෂ්ප මංජරියක්. චදශොකිය කියන්නේ මේ පුෂ්ප මංජරිය. මේ සුදු පාට මේ කූර වගේ කොටස තමයි අත වශයෙන්ම පුෂ්ප මංජරියසේ අපි සලකන්නේ. මේ පුෂ්ප මංජරිය තමයි සුදු පාටට කූරක් වශයෙන් පේන්නේ. මේක රතු පාටින් දකින්නේ කොළපුවක් නැත්නම් නිපත්‍රයක්. වර්ණවත් වෙච්ච නිපත්‍රය අපි කොළපුවක්සේ සලකනවා. ඉතින් මේ ආකර්ෂණීය බව ලැබිලා තියෙන්නේ මෙන්න මේ නිපත්‍රය නිසා. ඉතින් අපි දකිනවා මේ නිපත්‍රයට සමාන්තරන ආකාරයට මේකේ චදශොකිය සකස් වෙලා තියෙනවා. ඉතින් මේ සකස් වීම ඉතාමත්ම සාර්ථකයි. නමුත් ඔබ දකින මෙන්න මේ පුෂ්ප මංජරි මේ චදශොකිය එසවිලා තියෙනවා. ඒ අනුව ඒක අසාර්ථක පිහිටීමක්. ඒ වගේ ප්‍රමාණය විශාල වෙලා තිබෙනවා. ඒකත් අසාර්ථක පිහිටීමක්. ඔබ දැන් දන්නවා සාර්ථක ඇන්තූරියම් පුෂ්ප මංජරියක් පුෂ්පයක් කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් අපි මේ ආකාරයට සරල ඇගීමක් සඳහා අපේ අවධානය යොමු කරනවා. සරල ඇගීමක් තවානක් යන කුමක්ද කියන ප්‍රශ්නේ ලැබුණොත් වෙනත් ස්ථාන සිටුවීම සඳහා නොමේරු ශාක ඒ වගේම තමයි බීජ පැල ලබා ගැනීම සඳහා විශේෂ ස්ථානයක වගා කරන්න පුළුවන්. අවින් ස්ථානයක අපි තවානක්සේ සලකන්න පුළුවන්. ආශ්‍රිත වගාවක් කියලා සලකන්නේ පාලනය කළ තත්ත්වයන් යටතේ සිදු කරන භෝග ශාක වගාවක්. ඒ වගේම මේ ආශ්‍රිත වගා ක්‍රමයේ යටතේ ශාක තුනක් නම් කරන්න කිව්වොත් වගා කරන අපි අනිවාර්යයෙන්ම මේ ශාක නම් කිරීමේදී විශේෂ පළතුරු භෝගයක් පස්සේ ස්ට්‍රෝබෙරි ගන්න පුළුවන්. ඒ වගේම කානේෂන් රෝස ඕකිඩ් වගේ ශාකයක් ගන්න පුළුවන්. ඒ වගේම බෙල් පෙපර්, තක්කාලි, සලාද පිපිඤ්ඤා හෝ සලාද කොළ ආදී වශයෙන් එක නමක් ගන්න පුළුවන්. මම යෝජනා කරනවා නම් තුනක් සඳහන් කිරීමේදී මේ කාණ්ඩවල එක නමක් වශයෙන් ගන්න කියලා. බෙල් පෙපර් ගන්න පුළුවන්, ස්ට්‍රෝබෙරි ගන්න පුළුවන්, ඒ වගේම කානේෂන් ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් පිළිතුර සකස් වීම වැදගත් වෙනවා. ඒ වගේම මම ඔබට රචනා ප්‍රශ්නයක් ලබා දෙනවා අධ්‍යයනය කරන්නට ආරක්ෂිත කෘෂිකර්ම ක්‍රම සහ තාර්කිකත්වය විස්තර කරන්න. මේ තාර්කිකත්වය කියලා කියන්නේ ආරක්ෂක කෘෂිකර්ම ක්‍රමේ වඩා වැදගත් වෙන්නේ ඇයි කියන තර්කය. ඒ වගේම විවෘත වගාවකට සාපේක්ෂව ආරක්ෂක කෘෂිකර්ම ක්‍රම වැදගත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර කිරීමක් අවශ්‍ය වෙනවා. මේකේ ගුණ ඵලයක් වශයෙන් පවතිනවා. ඉතින් මේ පිළිබඳව මා යෝජනා කරනවා විශේෂයෙන්ම මේ උද්‍යාන භෝග වගාව පිළිබඳව අපි අවධානය යොමු වුණා. මේක තාත්ම අනාගතයේදී ඔබට තමන්ගේ ගෙවත්ත උද්‍යාන බවට පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ විභාගයෙන් පසුව මේකට කාලය යොදන්න පුළුවන්. දැන් කාර්යබහුල තත්ත්වයක් දැන් තියෙන නිසා මම යෝජනා කරනවා ඔබ දබාගත් දැනුම ප්‍රායෝගිකත්වයේ නගා ගන්න විශේෂම උද්‍යාන භෝග වගාව පිළිබඳ අවධානය යොමු කරන්න. යම්සි පාඨමාලාවක් පුනන් හදාරන්න පුළුවන්. ඒ අනුව අනාගතයේ ඔබට මේකින් සුන්දරත්වයක් අගය කරමින් තමන්ගේ වටපිටාව සුන්දරත්වයෙන් තබා ගන්න පුළුවන් මේ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන්. ඉතින් මා සතුටු වෙනවා මේ වැඩසටහන තුළදී විශේෂයෙන්ම කෙටි කාල සීමාවක් තුළදී අපට කියව ලැබුණා 10 1 2 කියන මේ විප්‍රතා මට්ටම ආවරණය කරගන්න අපි බලාපොරොත්තු වුණා සාර්ථකව මේක අධ්‍යයනය කරන්න. ඉතින් මම යෝජනා කරනවා සම්පත් ග්‍රන්ථයේ තිබෙන විෂය කරුණු පරිශීලනය කරමින් මේ හොඳින්ම දැනුවත් වෙන්න. ඉතින් ඔබකට අනාගතයේ ඔබේ අනාගතයේට ජයග්‍රහී නාගතයක් මම ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමගන්නවා. ආයුබෝවන්.